අපි කතා කරන්න යන්නේ සංප්‍රයුක්ත බලය 9 වෙනි එකකේ සංප්‍රයුක්ත බලය. සමහර වෙලාවට අපිට එකම වස්තුවකට බල කිහිපයක් යොදන්න වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වාහනයක් නතර වෙනවා මහමග. දැන් මේ වාහනය ස්ටාර්ට් වෙන්නේ නැහැ. එතකොට අපි ගොඩක් වෙලාවට මොකද කරන්නේ? මේක තල්ලු කරනවා. තල්ලු කරද්දී බොහෝ වෙලාවට තනි පුද්ගලයෙකුට මේ වාහනය තල්ලු කරන්න අමාරුයි. එතකොට පුද්ගලයන් දෙන්නේ එහෙම නැත්නම් පුද්ගලයන් කිහිප දෙනෙක් එක්කහුව වෙලා මේ වාහනේ තල්ලු කරනවා. දැන් මේ මොමෙන්ද මිනිස්සු දෙන්නෙක් එක්කහුව වෙලා වාහනයක් තල්ලු කරන අවස්ථාව. දැන් මෙතෙන්දී මේ මිනිස්සු දෙන්නම බලය යොදන්නේ මේ පැත්තට. වාහනේට මේ අතට බලයක් යොදනවා. සමහර වෙලාවට මිනිස්සු දෙන්නගෙනුත් මේ වාහනේ තල්ලු නොවෙන්න පුළුවන්. එතකොට මොකද කරන්න වෙන්නේ? තවත් පුද්ගලයෙක් ඇවිල්ලා මේක තල්ලු කරන්න. එතකොට මේ තුන් දෙනෙක් එහෙම නැත්නම් දෙන්නේ වෙන වෙනම බල යෙදුවට ඇත්තටම වෙන්නේ මේ තුන් දෙනාම යොදන බලය එක දිශාවකට යෙදීම. එතකොට මේ තුන් දෙනාගෙම යොදන බලය වෙනුවට අපිට පුළුවන් නම් තනි බලයක් යොදන්න. ඒ විදියටම මේ වාහනේ චලනය වෙනවා. එතකොට මේ සංප්‍රයුක්ත බලය කියන වචනේ තේරුම තමයි දැන් ඔය මම කිව්වේ. ඒ කියන්නේ බල කිහිපයක් වෙනුවට යෙදිය හැකි තනි බලයක්. අපි හඳුන්වනවා කියලාද සංප්‍රයුක්ත බලයක් කියලා. ඒ කියන්නේ බල කිහිපයක් නිසා ඇතිවන ප්‍රතිඵලය යම් තනි බලයක් නිසා ඇති වෙනවා නම් අපි ඒකට කියනවා අර බල කිහිපයේ සංප්‍රයුක්ත බලය කියලා. අපි හිතුවොත් දැන් මෙහෙම මේ මිනිස්සයා නිව්ටන් 1200ක බලයකින් තමයි මේ වාහනේ තල්ලු කරන්නේ. මේ මිනිස්සයා නිව්ටන් 2400ක බලයකින් තමයි මේ වාහනේ තල්ලු කරන්නේ. එතකොට මේ පැත්තේ තියෙන සංප්‍රයුක්ත බලය කියන්නේ මේ බල දෙකේ එකතුව. මොකද හේතුව මේ දෙන්නවා එකම දිශාවට තමයි බල දෙකම යොදන්නේ. එතකොට 1200යි 2400යි 3600යි සංප්‍රයුක්ත බලය. එතකොට සංප්‍රයුක්ත බලය කියන්නේ එහෙනම් බල කිහිපයක් යෙදෙන විට වස්තුවක එම බල කිහිපයේම ප්‍රතිඵලය ගෙන දෙන තනි බලය අපි හඳුන්වනවා කියලාද සංප්‍රයුක්ත බලය. එතකොට ඒක අපි අර්ථ දක්වලා තියෙන්නේ ඒ විදිහට. බල එකකට වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලය ඇති කරන තනි බලය අපි හඳුන්වනවා කියලාද සංප්‍රයුක්ත බලය. එතකොට මේ අපි සංප්‍රයුක්ත බලය ගැන කතා කරද්දී අපි අවස්ථා දෙකක් යටතේ මේ පාඩමේදී සංප්‍රයුක්ත බලය කතා කරනවා. එකක් තමයි ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්ත බලය. ඒක රේඛීය කියන්නේ එකම රේඛාවක් දිගේ ඇතිවන බල. ඒක එකම දිශාවට ඇති වෙන්නත් පුළුවන් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙන්නත් පුළුවන්. ඒක රේඛීය. දැන් උදාහරණයක් විදිහට දැන් අපි මෙහෙම කඹයක් තියෙනවා. මේ කඹේ මිනිස්සු දෙන්නෙක් අදිනවා. අපි දැන් මේ විදිහට අදිනවා කියලා මේ දෙන්නම අදින්නේ මේ පැත්තට. එතකොට මේක ඒක රේඛීයව එකම දිශාවට ඇතිවන බල දෙක. සමහර වෙලාවට අපි අවුරුද්දට එහෙම දකිනවා කඹ දෙපැත්තට අදිනවා. එතකොට ඒක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒක රේඛීයව ඇතිවන බල දෙක. එතකොට ඒක රේඛීය බල වල සංප්‍රයුක්තය අපි මේ පාඩමේදී කතා කරනවා. හරි ඊළඟට සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. එතකොට අපි සංප්‍රයුක්ත බලය අවස්ථා දෙකක් යටතේ කතා කරනවා. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඊළඟ එක තමයි සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. දැන් මේ තියෙන්නේ බල සංප්‍රයුක්තය යටතේ මේ පාඩමේදී අපි ඉගෙන ගන්න විෂය කරුණු වල සාරාංශය. දැන් සංප්‍රයුක්ත බලය කියන එක දැන් අපි දන්නවා. සංප්‍රයුක්ත බලය කියන්නේ බල කිහිපයක ප්‍රතිඵලය ලබා දෙන තනි බලයට. යම් වස්තුවක් මත ඇති බල එකකට වඩා වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලය ගෙන දෙන තනි බලයට අපි කියන මොකක් කියලා සංප්‍රයුක්ත බලය. එතකොට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න මේ දෙක. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තයේදී මොකද්ද වෙන්නේ? සමාන්තර බල දෙකක සංප්‍රයුක්තයේදී
මොකද්ද වෙන්නේ? ඊට අමතරව ආනත බල දෙකක සංප්‍රයුක්තය ක්‍රියා කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ආනත බල දෙක. ඒක රේඛීය බලවල ක්‍රියාරේඛා එකයි. ඒ කියන්නේ එකම ක්‍රියාරේඛාවක තමයි මේ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු එක බලයක් මෙහෙම මේ පැත්තට හැදෙනවා නම් ඒ පැත්තට මැදෙන බල තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට විරුද්ධ පැත්තට. ඒතර ඒ අනුව අපිට බෙදන්න පුළුවන් ඒක රේඛීය එකම දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තයේ සෙවීම, ඒක රේඛීය ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තයේ සෙවීම. අපි බලමු ඒක රේඛීය එකම දිශාවට. දැන් මේ තියෙන්නේ යම් වස්තුවක්. මේ වස්තුව මත එකම දිශාවට එකම රේඛාවක යෙදෙනවා මේ පැත්තට නිව්ටන් 20ක බලයක්. ආයිත් ඒ රේඛාව දිගේම ඒ බලය ක්‍රියා කරන රේඛාව දිගේම නිව්ටන් 40ක බලයක් තිබෙනවා. එතකොට මේ බල දෙකේ සංප්‍රයුක්තය හොයන්න අපි කරන්න ඕන මේ බල දෙක එකතු කරන එක. මොකද්ද කරන්න ඕන? බල දෙක එකතු කරන එක. හරි ලේසියි. එතකොට ඒක රේඛීයව එකම දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය සෙවීමේදී එම බල දෙක එකට එකතු කිරීම සිදු කරනවා. ඒ සංප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ මේ බල දෙක ක්‍රියා කරන දිශාවමයි. දැන් මේ වෙලාවේ නම් මෙහෙට. සමහර වෙලාවට අපිට දිශාව දීලා තියෙනවා. උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා. එතකොට ඒ අනුව අපි තීරණය කරන්න ඕන බල දෙක උඩට ක්‍රියාත්මක වෙනවා. උතුර කියලා ලකුණු කරලා තියෙනවා. එන උතුරට. නැත්තම් නැගෙනහිරට. ඒ විදියට. නැත්තම් A සිට B දෙසට. A B කියලා ලකුණු කරලා තිබුණා නම් එතකොට අපි ලියන්නේ A සිට B දෙසට. ඒ විදියට අපිට ගන්න පුළුවන්. දැන් මේකම මේ විදියට එන්නත් පුළුවන්. සමහර විට. දැන් මෙතනින් නිව්ටන් 20ක බලයක් යෙදෙනවා. මෙතනින් ඒ රේඛාව දිගේම නිව්ටන් 40ක බලයක් යෙදෙනවා. ඒත් සංප්‍රයුක්ත බලය කීයද? නිව්ටන් 60ම තමයි. හරි. එතකොට ඒක රේඛීයව එකම දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය සෙවීමේදී එම බල දෙකේ අගයන් එකට එකතු කරනු ලැබේ. සංප්‍රයුක්ත බලයේ දිශාව එම බල දෙක ක්‍රියා කරන දිශාවම වේ. ඊළඟට අපි බලමු ඒක රේඛීය ප්‍රතිවිරුද්ධ දිශාවට. මෙන්න මේ අවස්ථාවේ දැන් මේ තියෙන්නේ වස්තුවක්. දැන් මේ වස්තුවට මෙන්න මේ පැත්තට නිව්ටන් 20ක බලයක් තිබෙනවා. මේ පැත්තට නිව්ටන් 40ක බලයක් තිබෙනවා. දැන් මොකද කරන්නේ? ඒක රේඛීය ප්‍රතිවිරුද්ධ දිශාවන්ට. එතකොට සංප්‍රයුක්ත බලය හොයන්නේ වැඩි බලයෙන් අගය අඩු බලය අඩු කරනවා. බල දෙකේ වෙනස ගන්න. දැන් මෙතන 40යි නිව්ටන්. මෙතන 20යි නිව්ටන්. එතකොට සංප්‍රයුක්ත බලය වෙන්නේ මේ පැත්තට නිව්ටන් 20යි. 40න් 20ක් අඩු වුණාම 20යි. එතකොට සංප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ හැමතිස්සෙම වැඩි බලය ක්‍රියා කරන දිශාව. සංප්‍රයුක්ත බලයේ දිශාව මොකද? වැඩි බලය ක්‍රියා කරන දිශාව. එතකොට ඒක රේඛීය ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය හොයද්දී බල දෙකේ වැඩි බලයෙන් අගේ අඩු බලය අඩු කරනවා. බල දෙකේ වෙනස ගන්න. එතකොට සංප්‍රයුක්ත බලයේ දිශාව වැඩි බලයේ දිශාව එච්චරයි අපිට ගෙන ගන්න තියෙන්නේ ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය සෙවීමේදී. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඒක රේඛීයව එකම දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය හොයද්දී බල දෙකේ එකතුව ගන්න බව පෙන්වන ක්‍රියාකාරකම්. දැන් මේ තියෙන්නේ ඒ ක්‍රියාකාරකම සිද්ධ කරන හැටි. මේ තියෙන්නේ මේසයක්. මේකට අවශ්‍යයි දුනු තරාදි 3ක්. දුනු තරාදි 3ක්. ඊළඟට අවශ්‍යයි ට්‍රොලියක්. ට්‍රොලියක් කියන්නේ ලී වලින් හදපු එහෙම නැත්නම් විද්‍යාගාරයේ තියෙන ලී රෝද සහිත මේ වගේ කරත්තයකට තමයි කියන්නේ ට්‍රොලිය. දැන් මේක උඩින් පේන හැටි තමයි අපි මේ හදලා තියෙන්නේ. මේසේ ඉහළින් පේන හැටි. ඒතර මේ තියෙන්නේ දුනු තරාදි 3ක්. මම මේ දුනු තරාදි 3 ලකුණු කරලා තියෙනවා A B C. මේ දුනු තරාදිය මේ දුනු තරාදිය මේ කෙලවර ආධාරකයකට සවි කරලා තියෙනවා. මේ දුනු තරාදි දෙකේ මේ කෙලවරවල් දෙකෙන් අපි කරනවා දෙපැත්තට ඇදීම සිද්ධ කරනවා. ඒතකොට දැන් මේ ට්‍රොලියට මේ දුනු තරාදිය මෙතන කොක්කකින් සම්බන්ධ කරලා තියෙනවා. මෙතන මේ දුනු තරාදි දෙකට මුදුවක් දාලා ට්‍රොලියට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි මුලින්ම කරන්නේ පළවෙනි අවස්ථාවේදී කරන්නේ BC දුනු තරාදි දෙක ඒක රේඛීයව දෙපැත්තට අදිනවා. අදිනකොට මේ දුනු තරාදි දෙක ඇදෙනකොට මේ දුනු තරාදියත් ඇදෙනවා. අපි පළවෙනි අවස්ථාවේ පාඨාංක ගන්නවා. අපි හිතමු අපි මේ දුනු තරාදිය ඇද්දේ
අදිනකොට නිව්ටන් 4ක බලයක් ඒ දුරුතරාදියේ සටහන් වෙනවා. මේ දුරුතරාදියේ නිව්ටන් 3ක බලයක් සටහන් වෙනවා. එතකොට B වල නිව්ටන් 3ක බලයක් සටහන් වුණා. C වල නිව්ටන් 4ක බලයක් සටහන් වුණා. අපිට එතකොට දැක ගන්න පුළුවන් A වල නිව්ටන් 7ක බලයක්, ඒ කියන්නේ A දක්වා නිව්ටන් 7ක් දක්වා ඒ දුරුතරාදියේ පාඨාංකය ඇදලා තියෙනවා. ඊළඟට අපි තවත් ටිකක් හයියෙන් අදිනවා. හයියෙන් අදිනකොට අපි හිතමු C වල දුරුතරාදියේ පාඨාංකය නිව්ටන් 5යි. B වල දුරුතරාදියේ පාඨාංකය නිව්ටන් 4යි. එතකොට අපිට A වල ඒ දුරුතරාදියේ පාඨාංකය නිව්ටන් 9ක් කියලා සටහන් වෙලා තියෙන දැක ගන්න පුළුවන්. හැම තිස්සෙම B හා C දුරුතරාදි දෙකේ පාඨාංකවල එකතුව C ඒ දුරුතරාදියේ පාඨාංකයට සමානයි. B හා C දුරුතරාදි දෙකේ පාඨාංකවල එකතුව සමානයි ඒ දුරුතරාදියේ පාඨාංකයට. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය හොයන්න නම් ඒ බල දෙක එකතු කළ යුතුයි. මේ ක්‍රියාකාරකමෙන් අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ ඒක රේඛීය ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන ක්‍රියාකාරකම ගැන. දැන් මම මේ රූප සටහනේ ඇඳලා තියෙන මේ ක්‍රියාකාරකම සිදු කරන ආකාරය. මේ තියෙන්නේ මේසයක්. මේ මේසය උඩ තියලා තියෙනවා ට්‍රොලියක්. ඒ ට්‍රොලියේ දෙපැත්තට සම්බන්ධ කරලා තියෙන තන්තු දෙකකින් කප්පි දෙකක් හරහා පහළට ඇදිලා තියෙන විදියට දුනුතරාදි දෙකක්. දැන් මේ A හා B කියලා ලකුණු කරලා තියෙන්නේ දුනුතරාදි දෙක. ඊට පස්සේ මේ කප්පි වලින් මෙහෙම දුනුතරාදියේ තන්තුව පල්ලෙහාට ඇදෙන විදියට තමයි සකස් කරලා තියෙන්නේ. මුලින්ම අපි A දුනුතරාදිය පහළට අදිනවා නිව්ටන් 4ක බලයකින්. B දුනුතරාදියත් පහළට අදිනවා නිව්ටන් 4ක බලයකින්. මේ පැත්තට නිව්ටන් 4ක බලයක් යදුවා, මේ පැත්තට නිව්ටන් 4ක බලයක් යදුවා. ට්‍රොලිය නිශ්චලයි. ට්‍රොලිය හෙලවෙන්නේ. හේතුව මේ බල දෙකේ සංප්‍රයුක්තය බිඳුවයි. එතකොට අපි සංප්‍රයුක්තය හොයන්න නම් කරන්න ඕන මේ පැත්තට ඇති වෙන බලය මේ පැත්තට ඇති වෙන බලයයි අතර වෙනස ගන්න ඕන. එතකොට මේ පැත්තට නිව්ටන් 4ක බලයක් ඇති වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ වේග රේඛය ඇති වෙන නිව්ටන් 4ක් 4ට 4 නිව්ටන් 4ට 4 කැපුණාම බිඳුවයි ට්‍රොලිය ගමන් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි A දුරුතරාදිය අදින නිව්ටන් 4ක බලයකින්. B දුරුතරාදිය අදින නිව්ටන් 6ක බලයකින්. එතකොට අපිට පේනවා ට්‍රොලිය B දෙසට චලනය වෙනවා. එතෙන්දි චලනය වෙන්නේ නිව්ටන් 2ක සංප්‍රයුක්ත බලයකින්. අයි මේ පැත්තට නිව්ටන් 6ක බලයක්, මේ පැත්තට නිව්ටන් 4ක බලයක්. එතකොට සංප්‍රයුක්ත බලය මේ දෙකේ වෙනසෙන් වැඩි අගය තියෙන දිශාවට තමයි සංප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් B දෙසට නිව්ටන් 2ක බලයකින් ට්‍රොලිය චලනය වෙනවා. මෙන්න මේ විදිහට අපිට ක්‍රියාකාරකමකින් පෙන්වන්න පුළුවන් ඒක රේඛීය ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය වෙද්දී ඒ බල දෙක අතර වෙනසයි. දැන් මෙතන ක්‍රියාකාරකමේදී අපිට තේරුම් ගියා බල දෙක එකතු කරන්න ඕන සංප්‍රයුක්ත බලය. මෙතන කරන්නේ වෙනස. මේ දෙකේ වෙනස ගත්තා. ඒ වෙනස තමයි සංප්‍රයුක්ත බලය. ඒ බලයේ දිශාව හැමතිස්සෙම වැඩි බලයේ දිශාව. දැන් B දෙසට නිව්ටන් 6යි, A දෙසට නිව්ටන් 4යි. ඒකට සංප්‍රයුක්ත බලය නිව්ටන් 6යි B දෙස නිව්ටන් 2යි B දෙසට බලයේ දිශාව B දෙසට. නම් මේ ක්‍රියාකාරකමෙන් අපිට පැහැදිලි වෙනවා බල දෙකක අන්තරයෙන් තමයි ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය අපිට ලැබෙන්නේ. නැත්නම් බල දෙකේ වෙනස. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක් කියන්නේ ඒක රේඛීය නොවන බල දෙකක්. දැන් මේ වස්තුවට මේ එකම දිශාවට ඇති වෙලා තියෙනවා නිව්ටන් 12ක බලයකුත් නිව්ටන් 15ක බලයකුත්. මේ බල දෙක අපි කියන්නේ සමාන්තර බල දෙක. මේ බල දෙක එකිනෙකට සමාන්තරයි. ඒක රේඛාවක නෙවෙයි ඇති වෙන්නේ. එකම ඒක රේඛීය නෙවෙයි. එතකොට ඒක රේඛීය නොවන සමාන්තර බල දෙකක් තමයි මේ වස්තුව මත ක්‍රියා කරලා තියෙන්නේ. මෙතෙන්දි සංප්‍රයුක්තය හොයද්දී මේ සමාන්තර බල දෙක මගින් නැතිවන හරි ලේසි අපිට කරන්න තියෙන්නේ බල දෙක එකතු කරන එක. බල දෙකේ අගයන් එකතු කරා. එතකොට මේ සංප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ ඒ බල දෙක ක්‍රියාත්මක වන දිශාවමයි. දැන් මෙතන එක බලයක් නිව්ටන් 12යි. අනිත් බලය නිව්ටන් 15යි. එහෙනම් සංප්‍රයුක්ත බලය තමයි නිව්ටන් 27යි. ඒ බල දෙක ක්‍රියා කරන දිශාවටමයි.
එතකොට ওই විදිහට අපිට හොයන්න පුළුවන් සමාන්තර බල දෙකක සංප්‍රයුක්ත. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟට සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය හොයද්දී ඒ බල දෙකේ ඓක්‍ය නැත්නම් බල දෙක එකට එකතු කරලා සංප්‍රයුක්තය ලැබෙන බව පෙන්වීම. දැන් මේ තියෙන්නේ ලී පටියක්. මේ ලී පටියේ තැන් තුනක් සිදුරු කළා මේ සිදුරු හරහා දුනු තරාදි තුනක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේ දුනු තරාදි දෙක මේ පැත්තට තමයි ඇදෙන්නේ. මේ දුනු තරාදිය මේ පැත්තට ඇදෙන්නේ. එතකොට අපි මුලින්ම කරන්නේ මේ C දුනු තරාදිය එක කෙලවරකින් අල්ලගෙන A හා B දුනු තරාදි දෙක මේ පැත්තට අදිනවා. A හා B දුනු තරාදි දෙක මේ දිශාවට අදිනවා. එතකොට අපි හිතමු A දුනු තරාදියේ නිව්ටන් 15ක බලයක් ඇති වුණා. A දුනු තරාදියේ නිව්ටන් 15ක බලයක් ඇති වුණා. B දුනු තරාදියේ නිව්ටන් 12ක බලයක් ඇති වුණා. B දුනු තරාදියේ නිව්ටන් 12ක බලයක් ඇති වුණා. එතකොට මේ බල දෙකේ එකතුව නිව්ටන් 27යි. මේ අගයන් දෙක C දුනු තරාදිය ඇදෙන අගයට සමානයි. A දුනු තරාදියේ හා B දුනු තරාදියේ පාඨාංකවල එකතුව ගත් විට C දුනු තරාදියේ පාඨාංකයට සමානයි. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය හොයද්දී ඒ බල දෙකේ අගයන් එකතු කළ යුතු බව. එතකොට මේ සංප්‍රයුක්තයේ දිශාව මේ දිශාවට ඒක නිසා තමයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඊට සමාන බලයක් ඇති වුණේ. එතකොට ලී පටිය චලනය වෙන්නේ නැහැ. ලී පටිය මේ විදිහටම තියෙනවා. මේ පාඨාංක දෙකේ එකතුව C වල පාඨාංකයට සමානයි. එහෙනම් මේකෙන් අපිට සමාන්තර බල දෙකක සංප්‍රයුක්තයක්දී ඒ බල දෙකේ අගයන් එකතු කළ යුතු බව පැහැදිලි වෙනවා. දිශාව එතකොට බල දෙක ක්‍රියා කරන දිශාවටමයි. දැන් අපි අන්තිමටම කතා කරන්න යන්නේ ආනත බල දෙකක සංප්‍රයුක්තය කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ආනත බල දෙකක් කියලා කියන්නේ එකිනෙකට ආනතව පිහිටන බල දෙකක්. දැන් මම මේ යන්නේ වස්තුවක්. දැන් මේ වස්තුව මත ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ පැත්තට එක බලයක්. මේ පැත්තට තව බලයක්. අපි හිතමු මේ බලය P. මේ බලය Q. දැන් මේ බල දෙක නිසා සමහර වෙලාවට මේ වස්තුව මෙහෙට චලනය වෙන්න පුළුවන්. එතකොට මේ බල දෙක එකිනෙකට ආනතයි. අපිට පේනවා මේ P බලය Q බලය මෙන්න මෙහෙම ආනතව තමයි පිටින් කිසියම් කෝණයකින්. එතකොට අපිට මේ බලවල අගයන් හොයන්න ඕන නැහැ. අපිට අගයන් හොයන්න එන්නේත් නැහැ 10 වසරේදී. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ආනත බල දෙක නිසා ඇතිවන සංප්‍රයුක්ත බලය ක්‍රියා කරන දිශාව පෙන්වන එක. එතකොට මේ ආනත බල දෙක නිසා ඇතිවන සංප්‍රයුක්ත බලයේ දිශාව හැම තිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ මේ බල දෙක අතරින්. මේ බල දෙක අතර කිසියම් ප්‍රදේශයක. එතකොට අපිට කරන්න තියෙන්නේ දැන් මේ බල දෙක අගයන් සමාන නම් උදාහරණයක් විදිහට මේ P බලය නිව්ටන් 50යි. Q බලයත් නිව්ටන් 50යි. එහෙම වුණා නම් සංප්‍රයුක්ත බලය හරි මැදින් ක්‍රියාත්මක වෙන්නේ. හරි මැදින් මෙන්න මෙහෙම මේ දිශාවට තමයි සංප්‍රයුක්ත බලය. එතකොට අපිට මේක ඊතලයක් දාලා ලියන්න පුළුවන් සංප්‍රයුක්ත බලයේ දිශාව. හදිසියේවත් P බලයේ අගය වැඩි නම් Q බලයට වඩා. ඒ කියන්නේ P නිව්ටන් 100යි Q නිව්ටන් 40යි. එහෙම වුණා නම් P දෙසට වැඩි ආනත ස්වභාවයක් ඇති වෙලා තමයි සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම වුණා නම් සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ P ආසන්නයේ. Q අගය වැඩි නම් P ට වඩා සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ Q ට ආසන්න රේඛාවක. එහෙනම් අපි දැනගන්න ඕන මෙච්චරයි ආනත බල දෙකක සංප්‍රයුක්තය හොයද්දී ඒ සංප්‍රයුක්ත බලයේ දිශාව ඒ බල දෙක අතර යම් රේඛාවක් කරහා ක්‍රියා කරනවා. එච්චරයි අපිට ආනත බල දෙකක සංප්‍රයුක්තය ගැන කතා කරන්න තියෙන්නේ. දැන් අපි පාඩම කතා කරලා ඉවරයි. කියන්නේ 10 වසරේ 9 වෙනි ඒකකය සංප්‍රයුක්ත බලය කියන පාඩම අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් සංප්‍රයුක්ත බලය කියන එක අපිට අර්ථ දක්වන්න පුළුවන් බල දෙකකට වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ල නිසා ඇතිවන ප්‍රතිඵලය ඇති කරන තනි බලය සංප්‍රයුක්ත බලය. එතකොට මේ පාඩමේදී අපි කතා කරා ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය හොයන හැටි, සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය හොයන හැටි, ආනත බල දෙකක සංප්‍රයුක්තයේ දිශාව ක්‍රියාත්මක වෙන්නේ කොහාටද කියන එක ගැන කතා කරා.
ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය හොයද්දී එකම දිශාවට ක්‍රියාත්මක වෙනවා නම් බල දෙක එකතු කරනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙනවා නම් බල දෙකේ වෙනස ගන්නවා. එතෙන්දී ඒක රේඛීය එකම දිශාවට ක්‍රියාත්මක වෙනවා නම් ඒ බල ක්‍රියා කරන දිශාව තමයි සංප්‍රයුක්ත බලයේ දිශාව. ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙනවා නම් වැඩි බලයේ දිශාවට තමයි සංප්‍රයුක්ත බලයේ දිශාව. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය හොයද්දී ඒ බල දෙකේ යගයන් එකතු කරා සමාන්තර බලය ක්‍රියාත්මක වන දිශාවටම තමයි සංප්‍රයුක්ත බලය හටගන්නේ. ආනත බල දෙකක සංප්‍රයුක්තය ගැන කතා කරද්දී ඒ බල දෙක අතර යම් රේඛාවක් කරහා තමයි සංප්‍රයුක්ත බලයේ දිශාව පිහිටන්නේ. එතනින් මේ පාඩමට අදාළව අපි සාකච්ඡා කරන විෂය කරුණු ටික අවසానයි.